පළමුවෙන්ම වෙනදට වඩා වෙනස් විදිහට ඔබට ආමන්ත්‍රණය කරන්න මට අද අවස්ථාව ලබලා දෙන්න. Motivation.lk YouTube channelය subscribersලා ලක්ෂය ඉක්මවා යන්නට පෙරේදා දිනයේදී සමත් වුණා. මේ සියල්ල ඔබගේ හයිය, ඔබගේ අදහස් පළ කිරීම, ඒ වගේම ගුණදොස් විවේචන මේ සියල්ල මැද්දේ ලැබපු පන්නරයක ප්‍රතිඵල කියලා කියන්නට ඕනේ. ඔබ දන්නවා විශේෂයෙන්ම මොටිවේෂන් වලට අදාළව එහෙම නැත්නම් এডুকেෂනල් බේස් වෙච්ච channel එකකට ලංකාවේ සාමාන්‍යයෙන් ලොකු ඉල්ලුමක් ඇති වෙනවා කියලා කියන්නෙම ඒක ලොකු දෙයක්. හැබැයි ඒ ඉල්ලුම නිර්මාණය කරගන්න එක ටිකක් අමාරු වැඩක්. Motivation.lk YouTube නාලිකාවට දිගින් දිගටම ඔබ ඒ ඉල්ලුම ලබා දුන්නා. ඒකෙන් අපි වඩා ධෛර්ය සම්පන්න වුණා. ඒ නිසා අද දවසේදී මේ ජයග්‍රහණය ලබන්නට අපිට නෙමෙයි අපි හැමෝටම ඔබ මට Motivation.lk production crew එකට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ නිසා subscribersලා ලක්ෂයක් ඉන්න ලංකාවේ සීමිත YouTube නාලිකා ගොන්නට එකතු වෙන්න ඔන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ සියල්ලම ඔබ ලබා දුන්න ශක්තිය නිසා. පළමුවෙන්ම ඒකට ස්තුතිවන්ත වෙමින් අපි යන්න බලාපොරොත්තු වෙනවා අද දවසේ මාතෘකාවට වැඩි වේලා ගත නොකර. සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂය වීම නිමිත්තෙන් අපි සුවිශේෂ වැඩසටහන් කීපයක් ඒ වගේම දේවල් ගොඩක් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අපි ඔබට ඉදිරියේදී දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවස ඊටාත්ම සුවිශේෂී මාතෘකාවක් සාකච්ඡා කරන දවසක්. අද දවසේදී අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ Motivation.lk නාලිකාව වෙත වැඩිපුරම ඉල්ලීම් ගලා ආපු මාතෘකාවක් පිළිබඳව තමයි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි කොහොමද කම්මැලිකම නැති කරගන්නේ? දෙයක් කරන්න ඕමනාව තිබ්බත් කම්මැලිකම තියෙන නිසා මට ඒක කරගන්න අමාරුයි. ඒ නිසා වෙන කම්මැලිකම නැති කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් මාලාවක් ලබා දෙන්න කියලා දිගින් දිගටම ඉල්ලීම් ලැබෙමින් පවතිනවා. ඉගෙන ගන්න ශිෂ්‍යයෝ, ඒ වගේම රැකියාවක නිරත වෙන වෘත්තිකයෝ, ඒ වගේම තමන්ගේම ව්‍යාපාරවල නිරත වෙන ව්‍යාපාරිකයෝ මේ හැම කෙනෙක්ම කියන කාරණාවක් තමයි මේ කම්මැලිකම නැති කර ගැනීම සඳහා මඟ පෙන්වීමක් අවශ්‍යයි කියන කාරණාව. එhmenan කාරණා 6කින් මේ කම්මැලිකම නැති කර ගැනීම සඳහා ඔබ කළ යුතු දේ පිළිබඳව අද දවසේ ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳෙන්න. A motivational speaker, result-oriented trainer and an author. Mathia Arthanayaka, a man who has a passion and a vision. පළමුවැනි කාරණාව, understanding what is your weakness. ඔබගේ දුර්වලතාවය කොතනද කියන එක හඳුනා ගැනීම. මේක තමයි බොහෝ දෙනෙක් තේරුම් නොගන්න කාරණාව. තමන්ගේ ජීවිතයේ ජයග්‍රහණය කරා රැගෙන යන කෙනෙක් වෙනවා නම් එයාට ඒ ගමන වේගවත් කරන්න පුළුවන් එක දෙයක් තමයි තමන්ගේ ගමන පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ඒ අනුව තමන්ගේ කම්මැලිකමට හේතුව මොකක්ද කියන එක තේරුම් ගන්න එක තමන්ගේ ගමන වේගවත් කරන්න, ඒ වගේම මේ කම්මැලිකම නැති කරගන්න හේතුවක් බවට පත් කරගන්නට පුළුවන්. දැන් හැමෝටම කම්මැලිකම පිටිපස්සේ තියෙන්නේ එකම සිතිවිල්ලක් නෙවෙයි. එකිනෙකාට එකිනෙකට වෙනස් හේතු බලපානවා කම්මැලිකම ඇති වෙන්න. උදාහරණ කීපයක් මම ඔබට කියන්නම්. පළවෙනිම කාරණාව තමයි too much in the plate. ඔබ කෑම කන්න යම්කිසි තැනකට ගියොත් එතන බෙදා ගන්න කෑම වර්ග ගොඩක් තිබ්බොත් ඔබ යම්කිසි ව්‍යාකූලත්වයකට පත් වෙනවා මොකක්ද බෙදා ගන්න ඕන කෑම වර්ගය කියන කාරණාව ගැන. දැන් ජීවිතේදී ඔබට කම්මැලිකම ඇති වෙන්න එක හේතුවක් බවට පත් වෙනවා too much in the plate කියන කාරණාව. ඒ කියන්නේ ඔබට තියෙන වැඩ ගොඩක් කරන්න. එතකොට කොතනින්ද පටන් ගන්න කියන සිතවිල්ලත් එක්ක ඉබේම ඒ වැඩේ කරනවට වඩා නොකර ඉන්න තමයි ඔබ තුල උත්සාහයක් ඇති වෙන්නේ. ඒ නිසා ඒ తත්වය මගහැරලා ගිහිල්ලා හරියටම මොකක්ද කළ යුත්තේ මේ මොහොතේ කියලා තෝරා ගැනීමට ඔබ තුල තියෙන හැකියාව ඔබව කම්මැලිකමෙන් මුදාලන්නට හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ විසින් සපුරාගත යුතු ඉලක්ක ඇතුලේ ඔබට වැඩ අධික වීම කම්මැලිකමට හේතුවක්ද කියන කාරණාව ඔබ මුලින් සොයා ගන්නට ඕනි. දෙවෙනි කාරණාව, ඇතැම් විට ඔබ ටයර්ඩ් වීම, එහෙම නැත්නම් ඔබ වෙහෙස වීම. උදාහරණයක් විදිහට ගත්තොත් මම පාසල් කාලේදී හොඳින් ක්‍රීඩා කරපු කෙනෙක්. හැබැයි කවදාක්වත් උදෑසනම නැගිටලා පුහුණුවීම් වලට ගිහිල්ලා දවසම පන්ති කාමරේ ඉඳලා හවස අතිරේක පන්ති වලටත් සහභාගී වෙලා නැවත ගෙදර ආපු සැනින් මූණකට හොදලා පාඩම් කරන්න ඉඳගත්තේ නැහැ. මොකද හේතුව අධිකතර වෙහෙසකින් යුක්ත වීම ඔබ තුල කම්මැලිකමක් ඇති කරන්න බලපානවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබගේ ශරීරය වෙහෙස වෙලා නම් ඉන්නේ ඔබගේ මොළය ඔබට බල කරන්නේ විවේකයක් ලබා ගන්න කියලා. එතකොට එවන් අවස්ථාවල මම කරපු දේවල් තමයි කෙටි නිින්දක් ලබාගෙන නැවත නැගිටලා
හොඳට වොෂ් එකක් එහෙම දාලා පාඩම් කරන්න ඉඳගත්ත එක. එතකොට ඒකෙන් වඩාත් ප්‍රබෝධනීයව වැඩ කරන්න හැකියාවක් ලැබුණා. සමහර වෙලාවට අපි තුල තියෙන දුර්වලතාවයක් තමයි ගතේ වෙහෙස තියෙද්දි අපි හිතේ ධෛර්යයට වැඩ කරන්න උත්සාහ කරනවා. නමුත් විවේකයේ කියන දේ මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක්. එතකොට ඔබ වෙහෙසෙන් ඉන්න වෙලාවකද ඔබ වැඩ කරන්න කියන එකත් ඒක දුර්වලකමක් බවත් ඔබට තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙන්න ඕන. ඒ වගේම ඔබ තුල තියෙන තවත් දුර්වලකමක් විය හැකි දෙයක් තමයි ඔබ දුකින් ඉන්න එක. ඔබ ප්‍රබෝධමත්ව නෙදෙයි නම් ඉන්නේ. ඔබ කනගාටුවෙන් නම් ඉන්නේ. ඔබට ඇත්තටම ජව සම්පන්න උද්‍යෝගිමත් දවසක් ගත කරන්න එකෙන් හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමහර විට ඔබ දුකෙන් ඉන්නේ අනාගතයේදී මුහුණ දෙන්න සිද්ධ වෙන විභාගයකට ඔබ තුල තියෙන සූදානමක් නොමැතිකම නිසා වෙන්නට පුළුවන්. අනාගතයේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරයකට ඔබ සතුව මුදල් නැතිව නිසා වෙන්නට පුළුවන්. නමුත් ඔබගේ කම්මැලිකමින් ඒකට උත්තරයක් ලැබෙන්නේ නැහැ නේ. ඔබට විභාගයේ සමත් වෙන්න නම් ඔබ කම්මැලි නැමැතිව වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔබට ව්‍යාපාරය ආරම්භ කරන්න නම් අතේ මුදල් නැත්නම් මුදල් හොයා ගැනීම සඳහා මොකක් හරි ප්ලෑන් එකක් ගහලා ඒකට උද්‍යෝගිමත්ව වැඩ කරන්න සිද්ධ වෙනවා. කම්මැලිකම කියන්නේ ඒකට උත්තරයක් නෙවෙයි. ඒ නිසා ඔබගේ තියෙන කනගාටුදායක බව ඔබට කම්මැලිකම ඇතිවෙන්න හේතුවක් බවට පත් වෙලා තියෙනවා නම් අන්න ඒක දුර්වලකමක් විදිහට වටහා ගන්න එක සැබවින්ම හේතු සාධකයක් බවට පත් වෙනවා ඔබට කම්මැලිකමෙන් මිදලා උද්‍යෝගිමත්ව වැඩ කරන්න. ඒ නිසා මම ඔබගෙන් ඉල්ලනවා කම්මැලිකමට මොකද්ද හේතුව බවට පත් වෙලා තියෙන්නේ කියන කාරණාව මුලින් හොයන්න. දෙවනුව ඔබට පුළුවන් ඊළඟ පියවර 5 අනුගමනය කරන්න. දෙවැනි පියවර follow the routine. දැන් කම්මැලිකම ඇති වෙන්නේ තමන් වටේ අපිලිවෙල බව දැනෙද්දී. තමන් නිසි සූදානමක නොමැති බව දැනෙද්දී. දැන් ඒ අපිලිවෙල බව සූදානමක් නොමැති බව පිළිවෙල බවක් සහ සූදානමක් සහිත බවක් බවට පත් කර ගැනීම හරහා ඔබට කම්මැලි නොමැතිව උද්‍යෝගිමත්ව වැඩ කරන්න පුළුවන් රටාවක් පරිසරයක් තමන්ගේ ඇතුලේ නිර්මාණය වෙනවා. මෙන්න මේක හරි හැටි හදා ගන්නට ඕනි. රූටින් එකක් තමන් තුල තියාගන්නට ඕනි. ඒ කියන්නේ දැන් ඔබ හිතන්නකෝ උදේට නැගිට්ටහම ඔබ කට හොදන එක, දත් මදින එක පුරුද්දක් බවට පත් වෙලානේ තියෙන්නේ. ඒක මුල් කාලේ පොඩි කාලේ ඔබ කළේ කොහොමද? පොඩි කම්මැලිකමක් එක්ක අම්මා තාත්තා තල්ලු කරගෙන ගියා. කට හොදපන්, දත් මැදපන්, කිරි එක බීපන් කියලා කිව්වා. ඒවා ඇත්තටම තල්ලු කරලා බලහත්කාරයෙන් කරන්න සිද්ධ වෙච්ච දේවල් ඇතැම් ළමයින්ට. හැබැයි පස්සේ කාලෙක මේක රූටින් එකේ කොටසක් බවට පත් වෙනකොට අද ඔබට ඔබේ අම්මා ඇවිල්ලා කෑ ගහලා කියන්නේ නැහැ මේ පුතේ කට හොදන්න, දත් මදින්න, මූණ හොදන්න. ඒවා කියන්න අවශ්‍ය නැහැ. මේවා රූටින් එකේ කොටස් බවට පත් වෙනවා. ඔබ යම්කිසි වැඩක නිරත වෙනවා නම් ඒකට කම්මැලිකමක් ආදේශ වෙලා තියෙනවා නම් ඔබ විසින් කළ යුතු දේ තමයි තමන්ගේ වැඩ රූටින් එකේ කොටසක් බවට පත් කරගන්න එක. එතකොට වෙහෙසකින් තොරව උද්‍යෝගයෙන් යුතුව හැමදාම ඒ දේ කරගෙන යාමේ හැකියාව ලැබෙනවා. හරියට අද ඔබ නැගිටලා දත් මදිනවා වගේ. තුන්වෙනි කාරණාව do not get too comfortable. ගොඩක් අය කම්මැලි වෙන්න හේතුව තමයි මේක. ඒ කියන්නේ කැමති නෑ පහසු කලාපෙන් එළියට යන්න. පහසු කලාපෙන් එළියට යන විටම වැඩේ අතහරින්න හිතෙනවා. මට කම්මැලි කියලා හිතෙනවා. මොකක්ද මේ පහසු කලාපය කියලා කියන්නේ? දැන් පැය 2ක් වැඩ කරන ළමයෙක් කැමති නෑ පැය 3ක් දක්වා අධ්‍යයන කටයුතු ඇදගෙන යන්න. පැය 8ක් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ විවෘත කරගෙන ඉන්න පුද්ගලයා කැමති නැහැ පැය 10ක් දක්වා තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ විවෘත කරන් ඉන්න. එහෙම නැත්නම් තමන්ගේ ගනුදෙනුකරුවන් සෙවීම සඳහා අමතර කාලයක් වැය කරන්න. දැන් මේ తত্ত্বය පුද්ගලයාගේ දියුණුවට පැහැදිලිවම බාධාවක් එකතු කරනවා. මොකද මතක තියාගන්න පුද්ගලයාගේ දියුණුව හටගන්නෙම අපහසු කලාපයේ ඇතුලේ. පහසු කලාපයේ ඇතුලේ ජීවත් වෙන්න සූදානම් වෙන මිනිස්සුන්ට හැමදාම ලැබෙන්නේ එකම විදිහේ ප්‍රතිඵල. ඔබ පාඩම් කරන්න ගියාපුවාම පැයක් පාඩම් කරලා නැගිටින එක ඇත්ත වශයෙන්ම ඒක ඒ මොහොතේ පහසුවක්. හැබැයි පස්සේ කාලෙක එකෙන් ලැබෙන ප්‍රතිඵලය ඔබට අපහසුවක් ගෙන දෙන්නට පුළුවන්. ව්‍යාපාරය සඳහා අතිරේකව ඔබ උත්සාහයක් නොදරන එක ඒ මොහොතට පහසුවක්. නමුත් පස්සේ කාලෙක ඒක ඔබගේ පොකට්ටුවට අපහසුවක් ගෙන දෙන්නට පුළුවන්. මේ නිසා අපහසු කලාපයට ගමන් කරන වෙලාවේ ඔබගේ හිත කියනවා නම් නෑ මේක නවත්තන්න ඕනේ මේකෙන් නැගිටින්න ඕනේ කියලා. අන්න ඒ වෙලාවේ ඔබ මතකයේ තබාගත යුතු කාරණාව තමයි පහසු කලාපයේදී මට කිසිදු නව ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා පන්නරයක් ලබා දෙන්නේ නැහැ කියන කාරණාව. හරියට පොඩි කාලෙදී අපහසුයෙන් දන ගෑවේ නැත්තම් ඔබට අපහසුයෙන් මොකක් හරි අල්ලගෙන හරි නැගී සිටීම සඳහා ඔබගේ දෙපය ශක්තිමත් වෙන්නේ නැහැ. ඔබ මොකක් හරි අල්ලගෙන අපහසුයෙන් හරි ඇවිද්දේ නැත්තම් ඔබට පොඩි කාලෙදී යමක් නොඅල්ලා ඇවිදීම සඳහා ඔබගේ දෙපා ශක්තිමත් වෙන්නේ නැහැ. මේ නිසා මතක තබා ගන්න පහසු කලාපය ඇතුලේ ඔබට කිසිවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපහසු කලාපයට පිවිසෙන පළවෙනි මොහොතේදීම ඔබට බොහෝ දේ ලැබෙන්නට පටන් ගන්නවා.
4වෙනි කාරණාව. Schedule your downtime, do something for your happiness. මේක තමයි අතිශයින්ම වැදගත් කාරණාවක් විදිහට මම දකින්නේ. දැන් බොහෝ දෙනෙක් තමන්ගේ දැනුම හඹාගෙන යනකොට, මුදල් හඹාගෙන යනකොට, එහෙම නැත්නම් ඉලක්කයක් හඹාගෙන යනකොට ඔවුන්ට අමතක වෙන දෙයක් තමයි තමන්ව සතුටෙන් තබා ගැනීම සඳහා බොහෝ දේ කරන්නට තියෙනවා. ඒ දේවල් තමන්ට මග ඇරෙනවා කියලා. ජීවිතේ වැදගත්ම දෙයක් තමයි බැලන්ස් කරනවා කියන එක. ජීවිතේ හැම විටම අපිට බැලන්ස් කරන්න හැකියාව තියෙන්න ඕනේ. අපගේ වෘත්තීය ජීවිතය, අපගේ පෞද්ගලික ජීවිතය බැලන්ස් කරන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. තමන්ගේ බිරිඳ, තමන්ගේ අම්මා අතර සම්බන්ධතාවයේ ගානට බැලන්ස් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ යහළුවන් සහ තමන්ගේ පවුලේ උදවිය බැලන්ස් කරගන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. ඒක බැලන්ස් නොවුන තැන තමන්ට මානසික පීඩාව හටගන්න එක වළක්වන්න බෑ. තමන් ජීවිතේ ඉලක්ක හඹා යනකොට බොහෝ වෙලාවට වෙන දේ තමයි ඒ ඉලක්කත් එක්කම ඔට්ටු වෙන්න ගිහිල්ලා මිනිසුන්ට තමන්ගේ ජීවිතේ සතුට බැලන්ස් කරගන්න බැරුව යනවා. මේ තත්වයට ඔබ පිළියම් යෙදිය යුතුව තිබෙනවා. මොකද හේතුව ඔබට එක දිගට ඉලක්ක වෙනුවෙන් වෙහෙස වෙන්න ගියාපුවාම ඔබ තුල යම්කිසි ආකාරයක ඒකාකාරී බවක් ගොඩනගෙනවා. ඊට පස්සේ ඔබේ ඉලක්ක වෙනුවෙන් වැඩ කිරීමට කම්මැලිකමක්, එහෙම නැත්නම් උද්‍යෝගයේ රහිත බවක් ඔබට දැනෙන්නට පටන් ගන්නවා. ඒ නිසා ඔබගේ ෂෙඩියුල් එක හරියට වැඩ කරන අතරතුරේදී ඔබව ප්‍රීතිමත් කිරීම සඳහා, ඔබට මිතුරන් එක්ක විනෝද වීම සඳහා, ඔබට පවුලේ උදවියත් එක්ක විනෝද වීම සඳහා, ඔබ කැමති සතුටු දේ කිරීම සඳහා ඔබ වේලාවක් වෙන් කර නොගත්තොත් ඔබ වැඩ කරන අතර වාරේ ඔබට අර අඩුවක් බවට පත්වෙච්ච සතුටෙන් ගත කිරීම සඳහා වෙන් කරන්න ඕන කාලය පිළිබඳ සිතිවිලි ඇවිල්ලා ඔබටම බාධාවක් බවට පත් වෙනවා. මෙන්න මේ කාරණාව ඔබ හරිහැටි තේරුම් ගත යුතු තිබෙනවා කම්මැලිකමින් තොරව වැඩ කිරීම සඳහා. කාරණා අංක 5. මේක මම ඕනෑ තරම් අවස්ථාවල ඔබට කියලා තියෙනවා. මොටිවේෂන්, අභිප්‍රේරණය වැඩ කිරීම සඳහා මේ අභිප්‍රේරණය Tamanට එන්නත් කර ගැනීම. ඒකට ඔබට බොහෝ දේ කරන්නට පුළුවන්. ඔබට අභිප්‍රේරණාත්මක පොතක් කියවන්නට පුළුවන්. ඒ වගේම අභිප්‍රේරණය සම්බන්ධව වීඩියෝ එකක් නරඹන්නට පුළුවන්. ඒ වගේම ඔබ මේ මොහොතේ මේක කරන්න යන්නේ ඇයි කියන දේ ගැන ඔබ කොලේක ලියන්න පුළුවන්. ඔබ රෙකෝඩ් කරපු වොයිස් රෙකෝඩින් එකක් ඔබට අහන්න පුළුවන්. ඇයි මම මේ ඉලක්කය වෙනුවෙන් යන්නේ? මොකක්ද මගේ මේ ඉලක්කයේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ? ඇයි මම මේ විභාගයේ සමත් විය යුත්තේ? ඇයි මම මෙවැනි ලාභයක් උපයන ව්‍යාපාරිකයෙක් බවට පත් විය යුත්තේ? ඇයි මම මේ තනතුර ලබා ගැනීම සඳහා මේ විභාගයේ සමත් කළ යුතුව තියෙන්නේ? මම වැඩ කළ යුතුව තිබෙන්නේ? ඇයි කියන හේතුව ඔබට වැඩ කිරීම සඳහා පෙළඹවීමක් ඇති කරනවා. ඔබ නිකමට හිතන්න, ඔබ කන්නේ මොන වෙලාවටද? බඩගිනි වෙලාවට. බඩගින්න තමයි හේතුව බවට පත් වෙන්නේ. ඔබ යමක් පානය කරන්නේ මොන වගේ වෙලාවට? තිබහ දැනෙන වෙලාවට. තිබහ තමයි හේතුව බවට පත් වෙන්නේ. ඔබ යමක් කිරීම සඳහා බලපාන ඇයි කියන සාධකය කම්මැලිකමින් තොරව යමක් කිරීම සඳහා ඔබ පොළඹවනු ලබනවා. ඒ නිසා හැම විටම find the motivation, අභිප්‍රේරණය හොයා ගැනීම වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. කාරණා අංක 6. වැදගත්ම දේ, do not try to be perfect. හැම විටම පරිපූර්ණව යමක් ආරම්භ කරන්න උත්සාහ කරන්න එපා. එහෙම උත්සාහ කරන එක ඔබව කම්මැලි කරන්න සහ වැඩ නොකර ඉන්න ඔබව පොළඹවනු ලබනවා. මාත් එක්ක පහුගිය දවසක සාමාන්‍ය පෙළ විභාගයට වැඩ කරන ආකාරය ගැන සාකච්ඡා කරපු ශිෂ්‍යයෙකු කියපු කාරණාව තමයි, සමට ලකුණු 100ම ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් ඒක ලබා ගන්න බැරි වෙනවා කියන එක මතක් වෙද්දි මට වැඩ කරන්න හිතෙන්නේ නැහැ කියන කාරණාව. මම ඔහුගෙන් ඇහුවේ එකම එක ප්‍රශ්නයයි. මම ඔහුට තේරුම් කරලා දුන්නේ එකම එක කාරණාවයි. මම ඔහුගෙන් ඇහුවා, ඔබ වැඩ කරන්න ඉඳ ගන්නකොට ඔබට හිතෙනවා නම් ඔබ 100%ක්ම හැමදේම දන්නවා කියලා. එතනින් එහාට ඔබට වැඩ කරන්න දිරදෙන හේතුව බවට පත් වෙන්නේ මොකක්ද කියලා. ඔබ නිකමට හිතන්න. ඔබ වැඩක් කරන්න පටන් ගන්නකොට ඔබ 100%ක් සම්පූර්ණ වෙලා නම් ඒ වැඩේ, එතනින් එහාට ඔබ ඒ වැඩේ කරන එකේ තේරුම මොකක්ද? ඔබ පාඩම් කරන ශිෂ්‍යයෙක් නම් ඔබ වැඩ කරන්න ඉඳ ගන්න පළවෙනි තප්පරේදීම ඔබට හිතෙනවා නම් ඔබ විෂය කොටස් සේරම දන්නවා කියලා. එතනින් එහාට ඔබට ඉගෙන ගන්න හේතුවක් නැතුව යනවා. ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබ හිතනවා නම් ඔබට ජීවත් වෙන්න ප්‍රමාණවත් තරම් මුදල් තිබෙනවා කියලා. එතනින් එහාට ඔබට වැඩ කරන්න හේතුවක් නැතුව යනවා. ඒ නිසා පර්ෆෙක්ට් වෙන්න උත්සාහ කරන්න එපා පළවෙනිම තප්පරේදී. සමහර වෙලාවලදී පර්ෆෙක්ට් වෙන්න බැහැයි කියලා දැනෙනකොට ඔබට වැඩේ අතාරින්න සහ කම්මැලි වෙන්න එක හේතුවක් බවට පත් වෙනවා. මෙන්න මේ කාරණාව හරිහැටි මැනේජ් කරන්න ඔබ තුල හැකියාවක් තිබෙන්නට ඕනේ. අන්න ඒක කරගන්න පුළුවන් වෙන වෙලාවට ඔබට තව තවත් වැඩ කරන්න ධෛර්ය, උද්‍යෝගය Taman ඇතුලේ මතු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. මම දැන් මේ කාරණා 6 නැවත ඔබට මතක් කරනවා. Identify your weakness.
understand why are you lazy? ඇයි ඔබ කම්මැලි වෙලා තියෙන්නේ? මං කිව්ව කාරණා කීපයක් මෙන්න මේ හේතු මත ඔබට කම්මැලිකම දැනෙන්න පුළුවන් කියලා. ඒකෙන් Tamanට බලපාලා තියෙන සාධකය මොකක්ද කියන එක හොයන්න. ඒ වගේම ඒකට ප්‍රතිකර්මය හොයන්නේ මං අර කියපු ක්‍රම 6 ඇතුලේ කොහොමද කියන එක ගැන plan එකක් හදන්න පටන් ගන්න. දෙවෙනි කාරණාව follow the routine. ඔබ එදිනෙදා කරන කාරණාවලට දෛනික රාජකාරිවලට ඔබගේ ඉලක්ක සඳහා කරන වැඩ ඇතුළු කරන්න. ඒවා daily routine එකේ කොටසක් බවට පත් කරගන්න. තුන්වෙනි කාරණාව do not get too much comfortable. පහසු කලාපය ඇතුළේම රැඳෙන එකෙන් වළකින්න අපහසු කලාපයට පිවිසෙන්න උත්සාහ කරන්න. අපහසු කලාපය ඇතුළේ තමයි ඔබගේ ජයග්‍රහණ තිබෙන්නේ කියන එක මතකයේ තබා ගන්න. schedule your downtime. do something for your happiness. ඔබ එදිනදා වැඩ schedule කරගෙන යන අතරතුරේ ඒ schedule එකටම ඔබගේ happiness එක එහෙම නැත්නම් සතුට වෙනුවෙන් කරන විනෝදාත්මක දේවල් ඇතුළත් කරන්න. ඒ වාගෙන් තොරව හුදෙක් වැඩ කරන්නට විතරක් යාමෙන් ඔබ තවදුරටත් කම්මැලි වෙන්නට ඉඩ තිබෙනවා. යම්කිසි මොහොතක ඔබට වැඩ කරන එක එපා වෙන්නට ඉඩ තිබෙන නිසා. පස්වෙනි කාරණාව find your motivation. අභිප්‍රේරණය වෙනුවෙන් තමන්ව දිරිගන්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය දේ කරන්න. ඔබ වඩාත් අභිප්‍රේරණය කළ හැකි දේවල් මොනවද? වීඩියෝ මොනවද? කියවන්න ඕන පොතපත මොනවාද? ඒවා බලන්න, කියවන්න. ඔබ ඇතුලේ අභිප්‍රේරණය හදාගන්න. හයවෙනි කාරණාව විදිහට අපි ඔබට කිව්වේ do not try to be perfect at once. එකපාර ඔබව perfect කරගන්න try කරන්න එපා. ඔබ ක්‍රමයෙන් තමයි perfect කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව පළවෙනි වතාවේදීම ඔබ perfect කෙනෙක් වෙන්නට උත්සාහ කිරීම සහ ඒක කරගන්නට බැරි වීම හරහා ඔබ ඒ වැඩේ කරන්න කම්මැලි පුද්ගලෙක් බවට පත් වෙන්නට ඉඩ තිබෙනවා. මෙන්න මේ කාරණා 6 දැනගෙන වැඩ කරන්න, කම්මැලිකම අතහැර ගන්න මේකෙන් ඔබට අවස්ථාවක් ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. හැමදාමත් කියනවා වගේ මොටිවේෂන් වීඩියෝ එකක් ඇහුව පමණින් ඔබගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඔබගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ අපි මේ කතා කරන දේවල් ඇත්ත වශයෙන්ම ඔබගේ එදිනදා වැඩවලට මුසු කරගත්තොත් විතරයි. එහෙම වැඩවලට මුසු කරගන්නට ලැබේවා. ජයග්‍රහණින් ජයග්‍රහණ වලට යන්නට ලැබේවා. ජීවිතය තව දුරටත් සාර වේවා. තවත් ඔබගේ ජීවිතය සාරවත් කරන ඉලක්කවලට ඔබ රැගෙන යන මේ වගේම වටිනා අදහස් සහිත වීඩියෝ එකකින් ලබන සතියේ දවසක නැවත හම්බ වෙමු. channel එක subscribe කරන්න, යාළුවන්ට recommend කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක ගැන comment එකක් තියන්න, ඒ වගේම like කරන්න අමතක කරන්නට එපා. බොහොම ස්තුතියි. ගිහින් එන්න.